පීගණුවේ යටතේදී කලින් වීඩියෝ එකේ කතා කරා ඇලුමිනියම් ගැනයි කාබන් ගැනයි. දැන් අපිට කතා කරන්න තියෙන්නේ නයිට්‍රජන් ගැන. හොඳයි. දැන් නයිට්‍රජන් ගැන කතා කරද්දී මේ බලන්න නයිට්‍රජන් මේ අපි පස්වෙනි කාණ්ඩය ගැන කතා කරන්නේ. නයිට්‍රජන් කතා කරාම මෙන්න මේ විදියට ත්‍රිත්ව බන්ධනයකින් තමයි ඉන්නේ නයිට්‍රජන්. හරිනේ? අෂ්ටකය සම්පූර්ණයි. එතකොට මේ ත්‍රිත්ව බන්ධනයකින් ඉන්නවා කියන්නේ නයිට්‍රජන්ලා N2 කියන්නේ ওই විදිහේ එක්කෙනෙක්. එතකොට මේ ත්‍රිත්ව බන්ධන ශක්තිය ගොඩක්ම වැඩි. ඒක ඉහළයි. මේක කඩන්න අමාරුයි. මේක ලේසියෙන් කඩන්න බෑ. ලොකු ශක්තියක් වැය වෙනවා කඩන්න. ඒ නිසා මේ නයිට්‍රජන් වායුගෝලයේ කොච්චර හිටියත් ප්‍රතික්‍රියාශීලීතාව අඩුයි. වෙන වෙන දේවල් එක්ක ප්‍රතික්‍රියා කළා එයාලා සංයෝගගත වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ වායුගෝලයේ ගොඩාක්ම නයිට්‍රජන් ප්‍රතිශතය වැඩි වෙලා තියෙන්නේ. මොකද ඒගොල්ලෝ වෙන කට්ටියත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහනේ. ප්‍රතික්‍රියා කරන්නේ නැති වුණාම ඒගොල්ලෝ මේ වායුගෝලයේ ගැවසෙනවා වැඩි. මොකද ඒව කොහෙටවත් යන්නේ නැහැ අඩුයි. ওই බන්ධනේ කඩන්න පුළුවන් එකක් තමයි අකුණු ගසද්දි අකුණු ගහනකොට මේ බන්ධනේ කැඩෙන්න පුළුවන්. අන්න ඒ කැඩෙනකොට තමයි ওই නයිට්‍රජන්ගේ ද්විත්ව බන්ධනේ ওই ත්‍රිත්ව බන්ධනේ කැඩිලා NO එහෙම හැදිලා ওই අම්ල වැසි වලට එහෙම බලපෑමක් එන්නේ අකුණු ගැසීමෙන්. අන්න ඒක නිසා තමයි. හරි. දැන් ප්‍රතික්‍රියාශීලීතාව අඩු වෙන්නේ මෙන්න මේ ත්‍රිත්ව බන්ධනය නිසා. දැන් අපි බලමු මේ නයිට්‍රජන් හදන ඔක්සි අම්ල. ඔක්සයිඩත් බලමු ඔක්සි අම්ලත් බලමු. ඔක්සයිඩයි ඔක්සි අම්ලයි. ඔක්සයිඩයි ඊට පස්සේ ඔක්සයිඩයි ඒගොල්ලෝ ජලයේ දී වුණාම ජලයේ දී වෙලා හැදෙන ඔක්සි අම්ලයි මොනවද කියලා බලමු. මේ බලන්න. නයිට්‍රජන්ගේ හදනවා මෙන්න මෙහෙම ඔක්සයිඩයක් N2O3. මම මේ ප්‍රධාන ඔයාට අර මතක තියාගන්න ඕන දේවල් ගැන කියන්නේ. හරිද? N2O3 කියලා ඔක්සයිඩයක් හදනවා. ඒතකොට නයිට්‍රජන්ගේ ඔක්සිකරණ අංකය කීයද? ධන 3යි. මොකද ධන 3 හැදෙන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම් ඕන. මේ බලන්න. N2O3 ගේ ඔක්සිකරණ අංකය හොයන්න ඕන නම් හැමතිස්සෙම මතක තියාගන්න මේ ඔක්සිජන් කොහේ හරි ඔක්සයිඩ් එකකින් බැඳලා ඉන්නවා නම් එයාගේ ඍණ 2යි ඔක්සිකරණ අංකය. එයාලගේ ඒ වගේ 3 දෙනෙක් ඉන්නවා. නයිට්‍රජන්ගේ X කියලා ගන්න ඔක්සිකරණ අංකය. එහෙනම් X කියලා ගත්තොත් ඒ වගේ නයිට්‍රජන්ල දෙන්නෙක් ඉන්නවනේ. එහෙනම් 2x. එහෙනම් මෙන්න මේ මුළු සංයෝගයක සමස්ත ඔක්සිකරණ අංකවල එකතුව තමයි මෙයාගේ ආරෝපණය වෙන්නේ. මුළු සංයෝගයේ ආරෝපණය ඔක්සිකරණ අංක එකතුවට සමානයි. දැන් ආරෝපණය මෙයාගේ බිඳුවයිනේ ආරෝපණයක් නැහැනේ මේ මුළු රෝයයට මේ සංයෝගයට. එහෙනම් බිඳුවයි. ඒකට සමාන කරන්න. දැන් උක්ත කරාම 2x සමානයි ධන 6යි. එහෙනම් x සමානයි ධන 3යි. එන්න මේ විදිහට තමයි ඔක්සිකරණ අංකය හොයන්නේ. කොහෙද හරි හොයන්න ඕන ඒ විදිහට හොයන්න. හදිසියේවත් ආරෝපණයක් තිබ්බොත් මොකද කරන්නේ? ආරෝපණය දාන්න. ආරෝපණය සමාන කරන්න. හොඳයි. N2O3 කියලා ඔක්සයිඩයක් ඉන්නවා. මේ ඔක්සයිඩය ජලයේ දිය වෙලා හැදෙන්නේ කාවද? මෙන්න මේ ධන 3ට අදාළ ඔක්සි අම්ලය. ධන 3ේම අම්ලය තමයි හැදෙන්නේ. එහෙනම් ධන 3ේ අම්ලය කවුද නයිට්‍රජන්ගේ? HNO2. ඔයාලට පුළුවන් අර මම කියලා දුන්න විදිහට ඔක්සිකරණ අංකය ඇත්තටම ධන 3 නේද කියලා බලන්න. ධන 3 නේද කියලා බලන්න පුළුවන්. එහෙනම් එයින් දෙන්නෙක් හැදෙනවා. මෙයාගේ ඔක්සිකරණ අංකය කීයද? ධන 3යි. එහෙනම් මතක තියාගන්න මෙන්න මේ වගේ ඔක්සයිඩයක් ජලයේ දිනුනා කියලා ඔක්සිකරණ අංකය වෙනස් වෙනවද? නෑ. ඔක්සිකරණ අංකය වෙනස් වෙන්නේ නෑ. ඔයාට ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන්. ජලයේ දිනුනාම හැදෙන ඔක්සි අම්ලය මොකද්ද? ධන 3ට අදාළ ඔක්සි අම්ලය. එහෙනම් අපි මෙයාට කියනවා නයිට්‍රස් අම්ලය කියලා. නයිට්‍රස් අම්ලය අපි යාට අපි නමින් ලියනකොට අපි ලියන්නේ නයිට්‍රික් 3 ඇසිඩ් කියලා. නයිට්‍රික් 3 ඇසිඩ් කියලා කියන්නේ. මේ අම්ලය ගැන කතා කරාම HNO2 කියන්නේ දුබල අම්ලයක්. ඒ වගේම එයා අස්ථායි. අපි යාගේ ව්‍යුහය බලමු. ව්‍යුහය ගත්තම මෙන්න මේ වගේ ව්‍යුහයක් තියෙන්නේ. නයිට්‍රජන් ඉන්නවා. ඔක්සිජන්ලා දෙන්නෙක්නේ මේ විදියට. එතකොට නයිට්‍රජන් වටේ අෂ්ටකය සම්පූර්ණ කරනවා. ඔහොම එක සැරේ ගලක් දාන්න ඕන. ඊට පස්සේ ඔක්සිජන්ට තමයි හයිඩ්‍රජන් එක සම්බන්ධලා ඉන්නේ. එහෙනම් මෙන්න ව්‍යුහය. ඔන්න නයිට්‍රස් අම්ලය. හොඳයි. දැන් ওই ධන 3ෙන් හදන එක්කෙනානේ. තව ඉන්නවා ධන 5ෙන් හදන එක්කෙනෙක්ව. N2O5. එහෙනම් ධන 5ෙන් හදන එක්කෙනා මෙයා ජලයේ දියුණාම කාවද හැදෙන්න ඕන? ධන 5ට අදාළ ඔක්සි අම්ලය. එහෙනම් ධන 5ට අදාළ ඔක්සි අම්ලය තමයි දැන් හැදෙන්න ඕන. කවුද ධන 5ට අදාළ ඔක්සි අම්ලය? HNO3 ප්‍රසිද්ධ අම්ලය. කර්මාන්තයේ තිත් තියෙනවා මෙයා ගැන ඉගෙන ගන්න. එහෙනම් ධන 5
එහෙනම් මෙයාගේ නම මොකද්ද? අපි ඉස්සෙල්ලා කතා කරා නයිට්‍රික් 3 ඇසිඩ් කියලා. එහෙනම් මෙයාගේ නම වෙනස් වෙන්න ඕන කොහමද? නයිට්‍රික් 5 ඇසිඩ් කියලා නේද? නයිට්‍රික් 5 ඇසිඩ්. ඇසිඩ්. මෙයා මොකද වෙන්නේ? මෙයා ප්‍රබල අම්ලයක්. ඔයා දන්නවා මෙයා ප්‍රබල අම්ලයක් කියලා කොහොමද? HNO3 කියන්නේ ප්‍රබල අම්ලයක් නේ. එතකොට මෙයාගේ ව්‍යුහය අඳින්න කිව්වොත් මෙන්න ව්‍යුහය. නයිට්‍රජන් ඉන්නවා. ඔක්සිජන් කෙනෙක් ද්විත්ව බන්ධනයකින් බැඳිලා ඉන්නවා. ඒ වගේම ඔක්සිජන්ලා දෙන්නක් තනි බන්ධන වලින් ඉන්නවා. එක්කෙනෙක්ට තමයි ඔක්සිජන් කෙනෙක් තමයි හයිඩ්‍රජන් කෙනෙක් බැඳිලා ඉන්නේ. එහෙනම් මෙන්න ව්‍යුහය. එහෙනම් මේ ඔක්සිජන්ට ඍණ එනවා. මෙතන නයිට්‍රජන්ගේ අෂ්ටකය සම්පූර්ණ නැහැනේ. අෂ්ටකය සම්පූර්ණයි. හැබැයි කාණ්ඩකය සම්පූර්ණ නැහැනේ. පහක් නැහැනේ ඉලෙක්ට්‍රෝනය ආවට. ඒක නිසා මෙතනට දාන. එක ඉලෙක්ට්‍රෝනයක් අඩුයි. අනිවාර්යෙන් නයිට්‍රජන් අෂ්ටකය සම්පූර්ණ කරන්නම ඕනේ. එතකොට බලන්න දැන් ඔයාගෙන් ඇහුවොත් හදිසියෙවත් HNO3 අම්ලයට සංප්‍රයුක්ත ව්‍යුහ සංප්‍රයුක්ත මුහුම් දැන් හිතන්න සංප්‍රයුක්ත මුහුම්ම හදන්නේ සංප්‍රයුක්ත ව්‍යුහ වලින්. අපිට ප්‍රකාශයක් දෙනවා HNO3 අම්ලයේ නයිට්‍රජන් හා ඔක්සිජන් කියන මෙන්න මේ බන්ධන තුනම දිගින් සමාන වේ කියලා. දිගින් සමානයිද? නෑ, ඒක වැරදි ප්‍රකාශය. මොකද සංප්‍රයුක්ත ව්‍යුහ අඳිද්දී ස්ථායී සංප්‍රයුක්ත ව්‍යුහ හදන්නේ මෙන්න මේ ද්විත්ව බන්ධනේ මෙතන තිබ්බොත් හරි දැන් ඇඳලා තියෙන විදිහට හරි නැත්නම් මෙන්න මේ ද්විත්ව බන්ධනේ මෙතෙන්ට ගෙනාවොත් හරි තමයි. ඒ ද්විත්ව බන්ධනේ මෙතෙන්ට ගෙනාවොත් ඒක අස්ථායී ව්‍යුහයක් වෙනවා. ඒක නිසා අපි සංප්‍රයුක්ත මුහුම සලකනකොට ද්විත්ව බන්ධනේ මෙතෙන්ට ගේන එක සලකන්නේ නැහැ. ද්විත්ව බන්ධනේ සලකන්නේ මේ ඔක්සිජන් එක්ක ඉන්නකොට හරි මේ ඔක්සිජන් එක්ක ඉන්නකොට හරි විතරයි. එතකොට සංප්‍රයුක්ත ව්‍යුහ දෙකයිනේ හදන්නේ. ඒ දෙකෙන් තමයි සංප්‍රයුක්ත මුහුම හදන්නේ. එතකොට නයිට්‍රජන් ඔක්සිජන් කියන බන්ධන දිග මෙන්න මේ විදිහට මෙහෙම බෙදෙනවා. දෙන්නෙක්ගේ විතරයි සමාන. තුන් දෙනාගේම සමාන නැහැ. එහෙනම් ඒක මතක තියාගන්න. හරි. ඔය තියෙන්නේ එහෙනම් මම කියලා දෙද්දි මම මේ රූපෙත් ටිකක් අපහැදිලි කරා. මම මුලින්ම ඇඳපු එකෙන් ඔයාලට පුළුවන් අඳුරගන්න. නයිට්‍රික් ඇසිඩ් එකේ කොහමද ව්‍යුහය කියලා. ඊළඟට ওই ධන 5 එක්කෙනා. තව එක්කෙනෙක් ඉන්නවා ධන 4 එක්කෙනා. ධන 3ට පස්සේ ධන 4 අඳින්න ඕන මං හැබැයි එයා ටිකක් විශේෂිත හින්දා මං ඊට පස්සේ අඳින්නම්. එහෙනම් ඔන්න දැන් ධන 4 එක්කෙනා කවුද? NO2. NO2. NO2 විශේෂිතයි මොකද එයා ජලයට දාපුවම අර කට්ටිය වගේ නෙමෙයි. ජලයට දාපුවම ද්විධාකරණයක් වෙනවා. අරගොල්ලන්ගේ නම් ඔක්සිජන් අංකය ඒ විදිහටම හම්බුණානේ. හැබැයි මෙයා ජලයට දාපුවම පොඩ්ඩක් ඔක්සිජන් අංකය වෙනස් වෙනවා. මේ බලන්න. නයිට්‍රජන් ඔක්සිජන් දෙන්නයි. එහෙනම් නයිට්‍රජන්ගේ ඔක්සිජන් අංකය ධන 4යි. එහෙනම් අපි මෙයා ලිව්වොත් මෙයා ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරාම හැදෙන්න ඕන කාවද? ධන 4ට අදාළ අම්ලයක් නේද? ධන 4ට අදාළ අම්ලයක් හදන්න ඕන. හැබැයි ධන 4 ඔක්සිජන් අංකයේ තියෙන අම්ලයක් නැහැ. අම්ලයක් නැති නිසා එයා හදනවා මෙන්න මේ අම්ල දෙක. කාවද? HNO2යි HNO3යි. එතකොට මෙයාගේ ඔක්සිජන් අංකය ධන 5යි. මෙයාගේ ඔක්සිජන් අංකය ධන 3යි. ඒතර මේ දෙන්නගේම එකතුව ධන 8යිනේ. එහෙනම් ධන 8 වෙන්න දැන් මෙයාගේ ධන 4යිනේ. එහෙනම් ඒක සමාන වෙන්න මේන් දෙන්නෙක් දාන්න ඕන. දෙකයි. එහෙනම් අන්න ඒ විදිහට තමයි අපි හදන්නේ. එතකොට මේක ද්විධාකරණයක්. බලන්න ධන 4 ඉඳන් මේ ධන 3ට මොකද වෙලා තියෙන ඔක්සිජන් අංකය අඩු වෙලා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් අරගෙන. ඉලෙක්ට්‍රෝනයක් අරගත්ත කියන්නේ මොකද්ද? එයා ඔක්සිහරණය වෙලා. ඊළඟට ධන 4 ඉඳන් ධන 5ට ඔක්සිජන් අංකය වැඩි වෙලා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා. එහෙනම් ඒක ඔක්සිකරණය වෙලා. එහෙනම් ඔක්සිකරණයයි ඔක්සිහරණයයි එකම සංයෝගයක වෙලායි කරපු නිසා එකම අවස්ථාවේදී දෙකම කරපු නිසා මෙයාට ද්විධාකරණ ප්‍රතික්‍රියාවක් කියලා කියනවා. එහෙනම් NO2 ජලයට දාපුවම ද්විධාකරණ ප්‍රතික්‍රියාවක් වෙනවා. මතක තියාගන්න. ද්විධාකරණය කියන්නේ එකම සංයෝගය එකම පරමාණු වෙන්නත් පුළුවන්. එකම සංයෝගය තනි ප්‍රතික්‍රියාවකදී එයා තනියම ඔක්සිහරණයටත් ඔක්සිකරණයටත් භාජනය වෙන එක තමයි ද්විධාකරණය කියන්නේ. එහෙනම් ද්විධාකරණ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා NO2 ජලයට දානකොට. මතක තියාගන්න. එහෙනම් අපි දන්නවා HNO3 කියන්නේ ප්‍රබල අම්ලයක්, ප්‍රබලයක්. HNO2 කියන්නේ දුබල අම්ලයක්. එහෙනම් ඔයාලට ප්‍රකාශයක් දුන්නොත් NO2 ජලයට දැම්මම ප්‍රබල අම්ලයක් සහ දුබල අම්ලයක් ලැබෙයි කියලා ඒක හරි. ඒක හරි. හරි. දැන් අපි පස්වෙනි කාණ්ඩේ නයිට්‍රජන් ගැන කතා කරානේ. ෆොස්ෆරස් ගැන කතා කරන්න යමු. ෆොස්ෆරස් ගැන.
එහෙනම් මේ බලන්න පොස්පරස් කියන්නේත් නයිට්‍රජන් වගේම එයාගේ ඔක්සයිඩ් ජලයට දාපුවම ඒ ඔක්සිකරණ අංකයෙන්ම ඊට අදාළ ඔක්සි අම්ලයක් ලැබෙන සංයෝගයක්. එහෙනම් පොස්පරස්ගේ බලමු මං ධන 1 ලියන්නම්. ධන 1ට අදාළ ඔක්සිකරණ අංකයට අදාළ ඔක්සයිඩ් තමයි P2O. ධන 1යි මෙයා. එහෙනම් මෙයා ජලයට දාපුවම හැදෙන්න ඕන කවද? එයාගේ ඔක්සි අම්ලය නේද? මම ලියන්නම් කෙලින්ම H3PO4 ධන 1ට අදාළ H3PO2. එහෙනම් ධන 1 ඔක්සිකරණ අංකයට අදාළ අම්ලය. අපි මෙයාට කියන හයිපොස්පරස් අම්ලය කියලා. හයිපොස්පරස් අම්ලය. එහෙම නැත්නම් අපි මෙයාට නම් කියනවා ෆොස්ෆොරික් අම්ලය කියලා. ෆොස්ෆොරික්. හැබැයි අපි යාගේ ඔක්සිකරණ අංකය ලියන්න ෆොස්ෆොරික් 1 ඇසිඩ්. මෙයාගේ නම තමයි හයිපොස්පරස් අම්ලය. මතක තියාගන්න. ඊළඟට අපිට පුළුවන් ධන 3 එක්කෙනා ලියන්න P2O3. එයා ජලයත් එක්ක ප්‍රතික්‍රියා කළා අර උඩ එක තුලිත කරාම මෙතන 3ක් එනවා. මෙතන 3ක් එනවා. ජලයත් එක්ක ප්‍රතික්‍රියා කළා හදන්න ඕන H3PO3. එයි මෙයාගේ ධන 3 වෙන්න එපයි. මොකද මෙයාගේ ඔක්සිකරණ අංකයක් ධන 3නේ. එහෙනම් ධන 3න් ඔක්සිකරණ අංකය හදන්න ඕනේ. එහෙනම් මේක තුලිත කරාම මෙතනට 3ක් එනවා. අයිමම මෙතෙන්ට 2ක් එනවා. හරි. එහෙනම් මෙයාගේ නම තමයි පොස්පරස් අම්ලය. පොස්පරස් අම්ලය. අරක කලින් එක හයිපොස්පරස් එක මෙයා පොස්පරස් අම්ලය. එතකොට මෙයාගේ නම ලිව්වම අපි අර කලින් විදිහමයි පොස්ෆොරික්. එහෙනම් එයාගේ ඔක්සිජන් අංකය ලියන්න ඕන ධන 3. එහෙනම් 3 ඇසිඩ්. ඉස්තැනක් දාලා තමයි අපි ලියන්නේ. මට එකක් අමතක වුණා. කලින් එක්කෙනාගේ ව්‍යුහය අඳින්න අමතක වුණා. කලින් එක්කෙනාගේ ව්‍යුහය මම පොඩියට අඳින්න. මේ බලන්න. මෙන්න මෙහෙමයි පොස්ෆොරික් H3PO2 අඳින්නේ. H3PO2 අඳින්නේ. දැන් මේ බලන්න හයිඩ්‍රජන්ල 3 දෙනා ඉන්නේ. දැන් මේකේ මැද්දේනේ පොස්ෆරස් ඉන්නේ. එතකොට මේ හයිඩ්‍රජන්ල 3 දෙනාම සම්බන්ධ වෙලා ඉන්න පොස්ෆරස්ටද? නැත්තම් වටේ ඔක්සිජන්ල දෙන්නෙක් ඉන්නවා. ඒ ඔක්සිජන්ල දෙන්නටම හයිඩ්‍රජන්ල සම්බන්ධ වෙලා ඉන්නවද? නෑ එහෙම වෙන්නේ නෑ. ව්‍යුහය ඔයා විශේෂයෙන් ඇඳලා මතක තියාගෙන ඉන්න ඕන. එහෙනම් මෙන්න මෙහෙම වෙන්නේ. පොස්ෆරස් මැද්දේ ඉන්නවා. ද්විත්ව බන්ධනයකින් ඔක්සිජන් බැඳිලා ඉන්නවා. ඒක හරිනේ. එතකොට තව මෙන්න මේ විදිහට ඔක්සිජන් කෙනෙක් ඉන්නවා. පොස්ෆරස්ට සම්බන්ධ වෙලා ඉන්න හයිඩ්‍රජන්ලා 3 දෙනාගෙන් දෙන්නයි. ඉතිරි එක්කෙනා තමයි මේ ඔක්සිජන් සම්බන්ධ වෙලා ඉන්නේ. එහෙනම් මේක තමයි H3PO2 ගේ ව්‍යුහය. මතක තියාගන්න. එහෙනම් පොස්ෆරස්ගේ වටේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. ඒ වගේම අෂ්ටකයත් සම්පූර්ණයි. එහෙනම් ඒකේ ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක අපි කියනවා හයිඩ්‍රජන්ලා එක්කෙනෙක් පිට කරන්න පුළුවන් නම් ඒක බාෂ්මික අම්ලයක්. හයිඩ්‍රජන්ලා දෙන්න පිට කරන්න පුළුවන් නම් ද්විබාෂ්මිකයි. අම්ලයක්. අම්ලයක් කියන්නේ H+ පිට කරන එක්කෙනෙක්. එතකොට H+ කීයක් පිට කරනවද කියන එක H+ එකක් පිට කරනවා නම් ඒක බාෂ්මිකයි. ඒක බාෂ්ම පැත්තෙන් කතා කරන්නේ. අම්ලයක් තමයි මෙයා. මෙයා අම්ලයක්. මොකද H+ පිට කරන්න පුළුවන් නිසා හයිඩ්‍රජන්ල පිට කරන්න පුළුවන් නම් හයිඩ්‍රජන් අයන එයාට අපි කියනවා අම්ලයක් කියලා. එතකොට ඒ පිට කරන්න පුළුවන් ගාන අපි කිව්වොත් එකයි නම් ඒක බාෂ්මිකයි. හයිඩ්‍රජන්ල දෙන්නේ පිට කරන්න පුළුවන් නම් දෙකයි ද්විබාෂ්මිකයි. තුනක් පිට කරන්න පුළුවන් නම් ත්‍රිබාෂ්මිකයි. එතකොට මේ අපෙන් අහනවා මේක එක බාෂ්මික අම්ලයක්ද ද්විබාෂ්මික අම්ලයක්ද ත්‍රිබාෂ්මික අම්ලයක්ද කියලා. එතකොට ඔයාගේ උත්තරේ මොකද්ද? මම කියන්න කලින් ඔයා උත්තරේ හිතන්න. මේක එහෙනම් මේක ත්‍රිබාෂ්මිකයිද? හයිඩ්‍රජන්ල 3 දෙනෙක් පිට කරන්න පුළුවන්ද? බෑ. මේ පොස්ෆරස්ට බැඳිච්ච මේ හයිඩ්‍රජන් ගැලවිලා අයින් වෙන්නේ නැහැ. එකම එක්කෙනා තමයි මෙන්න මෙයා. එහෙනම් මේ හයිඩ්‍රජන් විතරයි ඔක්සිජන්ට බැඳිච්ච හයිඩ්‍රජන් විතරයි H+ විදියට පිට කරන්න පුළුවන්. එහෙනම් H+ එකයි පිට කරන්න පුළුවන්. ඒ නිසා මේක ඒක බාෂ්මික අම්ලයක්. ඒක බාෂ්මික අම්ලයක්. දැන් අපි යම් මෙයාට පොස්ෆරස් අම්ලයට. ඒ කියන්නේ පොස්ෆොරික් 3 ඇසිඩ් එකට. ඒ කියන්නේ H3PO3. මොකද්ද ව්‍යුහය? මම අඳින්න කලින් ඔයාලට පුළුවන් නම් මේ ව්‍යුහය අඳින්න. මෙන්න මෙහා තමයි ව්‍යුහය. ඔක්සිජන් ද්විත්ව බන්ධනයකින් බැඳිලා ඉන්නවා. මෙන්න මේ විදියට. ඊළඟට ඔක්සිජන්ලා 3 දෙනෙක් මෙන්න මෙහෙම සම්බන්ධ වෙලා ඉන්නවා මෙයාට. 3 දෙනෙක් නෙමෙයි දෙන්නෙක් තනි බන්ධනවලින් සම්බන්ධ වෙලා ඉන්නවා. එතකොට මෙන්න මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ එක හයිඩ්‍රජන් කෙනෙක්. එතකොට ඉතිරි හයිඩ්‍රජන්ලා දෙන්න කාට සම්බන්ධ වෙන්නේ? මේ ඔක්සිජන්ලා දෙන්නට. එහෙනම් අපෙන් ඇහුවොත් මේක ඒක බාෂ්මිකද ද්විබාෂ්මිකද ත්‍රිබාෂ්මිකද? මේක ද්විබාෂ්මිකයි. මේ දෙන්න විතරයි පිට කරන්න පුළුවන්. අර පොස්ෆරස්ට කෙලින්ම බැඳිච්ච හයිඩ්‍රජන් පිට කරන්න බෑ. එහෙනම් මේක ද්විබාෂ්මික අම්ලයක්. අම්ලයක් මේක H+ පිට කරන නිසා මම කලින් කියලා දුන්නා වගේ අංකය කීයද කියන්නේ ඒක බාෂ්මික ද්විබාෂ්මික හිම කියලා. එහෙනම් ධන 3 ඔක්සයිඩය කතා කරා. දැන් අපි යන් ධන 5 ඔක්සයිඩය කතා කරා. ධන 5 ඔක්සයිඩය ධන 5
P2O5 එහෙනම් මෙයාගේ ඔක්සිජන් අංකය ධන 5යි. එයා ජලයට දාපුවම මොකද වෙන්නේ? එයා ජලයට දාපුවම එයාගෙන් හැදෙනවා ධන 5ට අදාළ ඔක්සි අම්ලය. කවුද? H3PO4. H3PO4. අපි තුලිත කරොත් මෙතෙන්ට 2යි මෙතෙන්ට 3යි. ඒක අර මේ මතක තියාගන්න ලේසි. මොකද සමීකරණ ඔක්කොගෙම ජලය 3යි හැදෙන සංයෝගයෙන් 2යි නේ. ජලය 3යි හැදෙන ජලය 3යි හැදෙන සංයෝගයෙන් 2යි හැමෝගෙම. එහෙනම් මෙයාගේ නම මොකද්ද? මෙයාගේ නම තමයි ෆොස්ෆොරික් අම්ලය. ෆොස්ෆොරික්. නම් පළවෙනි අපි කතා කරා ධන 1 එක්කෙනාට කිව්වා හයිපර් ෆොස්ෆරස් අම්ලය කියලා. ධන 3 එක්කෙනාට කිව්වා ෆොස්ෆරස් අම්ලය කියලා. දැන් මේ එක්කෙනා අපි ධන 5 එක්කෙනා ෆොස්ෆොරික් අම්ලය. ෆොස්ෆොරික් අම්ලය. එහෙනම් අපි මෙයාට කියනවා ෆොස්ෆොරික් 5 ඇසිඩ්. මේ ෆොස්ෆොරික් කියන නම හැදුනේ හැමෝටම දාන්නේ උපරිම ඔක්සිජන් අංකයෙන් තියෙන එක්කෙනාගේ නම තමයි ලියන්නේ. ලියලා තමයි අංකය ලියන්නේ. එහෙනම් මෙයා ෆොස්ෆොරික් ඊට පස්සේ යාගේ ඔක්සිජන් අංකය 5 ඇසිඩ්. මෙයාගේ ව්‍යුහය අඳින්නේ කොහමද? එතකොට ද්විත්ව බන්ධනයක් මේ විදියට. එහෙනම් හයිඩ්‍රජන් ඔක්සිජන් 4ක් ඉන්න එපා. එහෙනම් 4 සම්පූර්ණ වෙන මෙහෙම 3 දෙනෙක් ඉන්නවා. එහෙනම් හයිඩ්‍රජන් 3යිනේ. එහෙනම් මෙහෙම. මේ විදියට. හරි. දැන් ඔයාටම කියන්න පුළුවන් මේක එක භාෂ්මිකද, ද්විභාෂ්මිකද, ත්‍රිභාෂ්මිකද කියලා. එහෙනම් මේක ත්‍රිභාෂ්මික අම්ලයක්. ඔයාට එතකොට අමුතෙන් එක ඉගෙන ගන්න දෙයක් නැහැ. දැන් මම කියලා දුන්න විදිහට තේරෙනවා. හොඳයි. එතකොට අපි දැන් මේ කතා කරන්නේ H3PO4 කතා කරා. H3PO3 කතා කරා. H3PO2 කතා කරා. මේ ඔක්කොම අම්ල ටික මේ ෆොස්ෆරස් හදන ඔක්කොම ඔක්සි අම්ල ටික මොන අම්ලද? ප්‍රබලද දුබලද? දුබල අම්ල. මේවා ඔක්කොම දුබල අම්ල. මතක තියාගන්න. එහෙනම් මේ හැමෝම දුබල අම්ල. ප්‍රබල අම්ල නෙමෙයි. හැබැයි නයිට්‍රජන් ගෙනන් දුබල අම්ලයකුත් හැදුවා, ප්‍රබල අම්ලයකුත් හැදුවා. මතකද? HNO2 හැදුවා, HNO3 හැදුවා. HNO2 දුබලයි, HNO3 ප්‍රබල. හැබැයි මෙයාගේ ඔක්කොම හදන්නේ දුබල අම්ල. දැන් අපි ෆොස්ෆරස්ගේ බහුරූපී ආකාර වලට ෆොස්ෆරස්ගේ බහුරූපී ආකාර තියෙනවා. රතු ෆොස්ෆරස්, සුදු ෆොස්ෆරස් කියලා තියෙනවා. එතකොට අපි ගමු අපි ප්‍රධානම ගන්න P4 ආකාරය. හරිද? මෙන්න මෙහෙම තමයි සුදු ෆොස්ෆරස්ගේ ආකාරය. සුදු ෆොස්ෆරස් ඉන්නේ මෙන්න මෙහෙම. ෆොස්ෆරස් මෙහෙම 4 දිනක් 4 පැත්තේ. මෙයාලත් මෙහෙම. මෙන්න මේ විදිහට තමයි ඉන්නේ. එතකොට ෆොස්ෆරස්ගේ පහ සම්පූර්ණ වෙන්නේ අෂ්ටකයේ සම්පූර්ණයි පහ අෂ්ටකයේ හැමෝගෙම නෙමෙයි. ඔව් සම්පූර්ණ හැමෝගෙම සම්පූර්ණයි. එතකොට මෙන්න මේ විදිහට තමයි ඉන්නේ. එහෙනම් මේ තමයි සුදු ෆොස්ෆරස්ගේ ආකාරය. ඔයා මේක මතක තියාගන්න ඕන එච්චරයි. සුදු ෆොස්ෆරස් මේ ඉන්නේ. රතු ෆොස්ෆරස් කොහමද? රතු ෆොස්ෆරස් ඉන්නේ මෙන්න මේ විදිහට. මේ තියරි මේව මතක තියාගන්න. පාඩම් කරලා මතක තියාගන්න. තර්ක කරන්න වට දෙයක් නැහැ. කෙලින්ම මතක තියනවා නම් උත්තර ලියන්න පුළුවන්. එච්චරයි වෙන මොනවත්ම නැහැ. ඒ ලෙවල් වල මීටර කියලා දේවල් නැහැ. මොළ කියලා අලුතින් උපන් මොළ නැහැ. ඔයා පාඩම් කරලා මහන්සියලා ඉන්නව නම් වැඩ කරනවා නම් කොහොමත් ගොඩ යනවා. රතු ෆොස්ෆරස්. ඒක තමයි නීතිය. වැඩ ගන්න එක ගොඩ යනවා. වැඩ කරන්න නැති ඉන්න එක මොලේ තිබ්බත් කොහොමත් වැඩක් නැහැ. එයාට යන්න බැරි වෙනවා. කැම්පස් යන්න පුළුවන් වෙන නම් අනිවාර්යයෙන්ම ඔයා මේක උප්පරිම මහන්සිය දාලා වැඩ කරන්න ඕන. මෙඩිසින් යන්න, ඉංජිනේරින් යන්න වැඩ කරනවා නම් ඒ මහන්සිය ඩබල් කරන්න ඕන. එහෙම කරොත් ඔයාගේ මොලේ මුලින්දම නැහැ උප්පත්තියම නැහැ කියලා කිව්වත් ඒ කිසිම දෙයක් මේකට දාලා නැහැ. එහෙම නැහැ. එහෙම ඉපදුනා ගමන්ම මොලේ තියනවද නැහැ කියලාද එහෙම කියලා බෙදන්න බෑ. ඔයා මහන්සියලා වැඩ කරන ළමෙන් නම් ඔයා හැමතැනම අංක 1ට එනවා. හරි බලන්න. එහෙනම් අපි ගත්ත සුදු ෆොස්ෆරස්ගේ බහුරූපී ආකාරයයි සුදු ෆොස්ෆරස් රතු ෆොස්ෆරස් දෙන්නගෙම ව්‍යුහ දෙක ඇඳලා. හරි. ඔයාලා අඳින්න කිව්වොත් ওই විදිහට ඇඳලා දාන්න. ඊළඟට මතක තියාගන්න මේ සුදු ෆොස්ෆරස් කතා කරොත් මෙයා ക്ഷාර හමුවේදී දීදාකරණය වෙනවා. පොයින්ට් එකක් විදිහට මතක තියාගන්න. හැබැයි රතු ෆොස්ෆරස් එහෙම නැහැ. ക്ഷාර හමුවේදී මෙයා දීදාකරණය වෙනවා, රතු ෆොස්ෆරස් නැහැ. ඒ වගේම සුදු ෆොස්ෆරස් විෂයි. වාතයේ නිකම්ම තිබ්බොත් නිකම්ම එකපාර සාන් සිද්ධව දැවිලා යනවා. ඒක නිසා මේ ෆොස්ෆරස්ව ගබඩා කරන්නේ ජලය ඇතුලේ. වාතයේ තිබ්බොත් වාතයත් එක්ක ගැටෙනවනේ. ඒතර සංසිද්ධවම දැවිලා යනවා. ඒක නිසා ජලය තුල තමයි ෆොස්ෆරස් ගබඩා කරන්නේ. එහෙනම් ගබඩා කරන්නේ කොහෙද? ජලය ඇතුලේ ෆොස්ෆරස් ගබඩා කරන්නේ. හොඳයි දැන් අපි පස්වෙනි කාණ්ඩයේ දේවල් ගැන කතා කරේ. ඒතර පස්වෙනි කාණ්ඩයේ අපිට තව කතා කරන්න වැදගත් දෙයක් තියෙනවා. පස්වෙනි කාණ්ඩයේ සංයෝග හදන ක්ලෝරයිඩ් තියෙනවා. ක්ලෝරයිඩ් තියෙනවා. මම මුලින්ම ක්ලෝරයිඩ් ගැන කතා කරද්දී ක්ලෝරයිඩ් සංශ්ලේෂණය කරන හැටි කතා කරලා කියලා දෙන්නම්. මුලින්ම මෙහෙමයි. NCl3 කියලා වැදගත් සංශ්ලේෂණයක් තියෙනවා. NCl3 සංශ්ලේෂණය. මේක අහන දෙයක්. NCl3 සංශ්ලේෂණය කරද්දී සමීකරණ දෙකයි. මතක තියාගන්න.
NCl3 සංශ්ලේෂණය කරන්න නයිට්‍රජනුයි N2යි Cl2යි ප්‍රතික්‍රියා කරා කියලා බෑ. ඒක හරියන ප්‍රතික්‍රියාවක් නෙමෙයි. ඒක නෙමෙයි අපි කරන්නේ. NCl3 සංශ්ලේෂණය කරද්දී කරන්නේ මෙන්න මේ NH3. මතක තියාගන්න. NH3 Cl2යි තමයි ප්‍රතික්‍රියා කරවන්නේ ක්ලෝරීනුයි. නැතුව N2 නෙමෙයි. එතකොට NH3 පාවිච්චි කරන්නේ අඩුවෙන්. NH3 අඩුවෙන් පාවිච්චි කළා ක්ලෝරින් වැඩිපුර පාවිච්චි කරනවා. එතකොට තමයි අපිට හැදෙන්නේ NCl3. NCl3. ඒකම HCl හැදෙනවා. HCl. එතන මේ බලන්න ක්ලෝරින්ගේ ඔක්සිජන් අංකය දැන් මෙතන කීයද? ඍණ 1යි. ක්ලෝරින් විදුලි ඍණතාව වැඩි කියන සෝරි මෙතන ධන 1යි. නයිට්‍රජන් වැඩි. නයිට්‍රජන්. එතකොට නයිට්‍රජන් අරගන්න. ඔව්. එතකොට එතන ධන 1යි. මෙතන HCl වල ඍණ 1යි. එහෙනම් බලන්න මෙතන NH3 ගේ ඔක්සිජන් අංකය කීයද තිබ්බේ? මෙතන තිබ්බේ ධන නයිට්‍රජන් මේ බලන්න මම විහුවේ ඇඳලම පෙන්නන්න මම අර ඉස්සෙල්ලා ඔක්සිජන් අංකය ගැන කියද්දී කලින් කියලා දුන්නා පීගොන පටන් ගත්ත ගමන් නෙමෙයි මම කියලා දුන්නා මේ ඔක්සිජන් අංකය කියන්නේ ඉලෙක්ට්‍රෝන පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් පිට කර ඇති හෝ ලබාගෙන ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් පිට කර ඇති හෝ ලබාගෙන ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව තමයි ඔක්සිජන් අංකය කියන්නේ. දැන් මේ බලන්න මේ වගේ සංයෝගයක ඔක්සිජන් අංකය හොයන්නේ කොහොමද කියන එකයි මම කියලා දෙන්නේ. දැන් පූර්ණ වෙන්නත් පුළුවන් අර්ධ වෙන්නත් පුළුවන්. දැන් නයිට්‍රජන් ගෙන විද්‍යුත් ඍණතාව වැඩි මෙතන. එතකොට මොකද වෙන්නේ? නයිට්‍රජන් පැත්තට ඉලෙක්ට්‍රෝන ඇදෙනවා. සම්පූර්ණයෙන්ම හයිඩ්‍රජන් ගේ තියෙන ඉලෙක්ට්‍රෝන ඔක්කොම ගලවලා සම්පූර්ණයෙන් ගන්න නෑනේ. එහෙනම් මෙතන ගන්න අර්ධ විදියට. අර්ධ විදියට නයිට්‍රජන් පැත්තට ඉලෙක්ට්‍රෝන ටිකක් ඇදෙනවා. ඒතර යා නිසා ඍණ එකක ගන්නවා. ඍණ 1යි. එයා පැත්තට ඉලෙක්ට්‍රෝන ඇදෙනවා නම් ඍණ 1යි එකක්. එහෙනම් බන්ධන 3න් ඇදෙන නිසා මෙතන ඍණ 3යි. ඍණ 3යි. හරිද? ඒක වෙනසක් නැහැ. එතකොට ක්ලෝරින් ගේ කීය? එතකොට හයිඩ්‍රජන් ගේ කීයද? හයිඩ්‍රජන් ගෙන් ධන 1යි. ඇයි? අර්ධ වශයෙන් පිට වුණානේ. මෙතන ක්ලෝරින් බිඳුවයි. එහෙනම් ක්ලෝරින් බිඳුවේ ඉඳන් ධන එකටත් ගියා ඍණ එකටත් ගියා. ඒක නිසා අපි කියනවා මෙයා ද්විධාකරණ ප්‍රතික්‍රියාවක් කියලා. ඒක මතක තියාගන්න. එහෙනම් NCl3 සංශ්ලේෂණය කරන්නේ ඔහම. ඊළඟට මේ බලන්න. NH3 වැඩියෙන් දාලා ඉස්සෙල්ලා අඩුවෙන් දැම්මේ වැඩියෙන් NH3 දාලා අඩුවෙන් ක්ලෝරින් දැම්මොත් මේ බලන්න මොකද්ද හැදෙන්නේ? වැඩිපුර NH3 නේ තියෙන නිසා හැදෙන්නේ N2 හැදෙන්නේ. 6ක් HCl හැදෙන්න ඕන මෙතන 3ක් දාන්න. 6ක් HCl හැදෙන්න ඕන. මෙතෙන්ට 2යි. එහෙනම් මතක තියාගන්න අඩුවෙන් ක්ලෝරින් දාලා වැඩියෙන් NH3 දැම්මොත් හැදෙන්නේ N2 HCl. එහෙනම් මෙන්න මේ ප්‍රතික්‍රියා දෙක ගොඩක් වැදගත්. ඔයා මතක තියාගන්න මේ දෙක ගොඩක්ම වැදගත් හින්දා මම කියලා දුන්නේ. හරි NCl3 ගැන කතා කරා. දැන් අපි කතා කරමු ක්ලෝරයිඩ් ගැන පස්වෙනි කාණ්ඩයේ. පස්වෙනි කාණ්ඩයේ ක්ලෝරයිඩ් ජල විච්ඡේදනය තමයි කතා කරන්න යන්නේ. ජල විච්ඡේදනය බලන්න. පස්වෙනි කාණ්ඩයේ ක්ලෝරයිඩ් ජල විච්ඡේදනය කරද්දී අපි පස්වෙනි කාණ්ඩයේ කවුද ඉන්නේ? ෆොස්ෆරස් ඉන්නවා. නයිට්‍රජන්, ෆොස්ෆරස්, ආසනික්, ඇන්ටිමනි, බිස්මත්. හරිද? එහෙනම් අපි කට්ටිය ලියමු. එහෙනම් කවුද ඉන්නේ? NCl3 ඉන්නවා. නයිට්‍රජන් ගේ එක්කෙනා. එහෙනම් එයා ජලයත් එක්ක ප්‍රතික්‍රියා කළා. මම කෙලින්ම ප්‍රතික්‍රියාව ලියන්නම්. NCl3 ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරා හැදුවා කාවද? මෙන්න මෙයා වැදගත් ප්‍රතික්‍රියාවක් NH3 ධන HOCl කියන ගොඩක් වැදගත් සංයෝගයක්. එහෙනම් NH3 ධන HOCl තමයි හැදෙන්නේ. මතක තියාගන්න. එහෙනම් HOCl සංශ්ලේෂණය කරන්න නම් NCl3 ජලයට දාන්න ඕනේ. මෙතෙන්ට 3යි මෙතෙන්. හරි. තුලිතයි. ඊට පස්සේ නයිට්‍රජන් පස්සේ ෆොස්ෆරස් ඉන්නේ. ෆොස්ෆරස්ගේ ක්ලෝරයිඩ් බලමු. ෆොස්ෆරස්ගේ ක්ලෝරයිඩ් දෙකක් ඉන්නවා. හැබැයි නයිට්‍රජන්ගේ ක්ලෝරයිඩ් දෙකක් නැහැ. නයිට්‍රජන් NCl5 කියලා සංයෝගයක් නැහැනේ. NCl5 කියලා සංයෝගයක් හදන්න බැරි. එයාට අෂ්ටකයේ ඉක්මවන්න බැරි හින්දා නයිට්‍රජන්. හැබැයි ෆොස්ෆරස්ට අෂ්ටකයේ ඉක්මවන්න පුළුවන්. ෆොස්ෆරස් ඉන්නේ නයිට්‍රජන්ට ඉන්න පස්සේ ඉන්න කාණ්ඩේ. පස්සේ ආවර්තයේ ඉන්නේ. එතකොට එයාට පුළුවන් අෂ්ටකයේ ඉක්මවන්න. එහෙනම් PCl3 කියලා ධන 3 එක්කෙනාව හදනවා. එයා ජලයට දාපුවම හැදෙන්නේ H3PO3 හැදෙනවා. එහෙනම් ෆොස්ෆරස්ගේ බාන ධන 3යි. ඔක්සිජන් අංකය වෙනස් වෙලා නැහැ. ඔක්සිජන් අංකය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ධන 3යි. එහෙනම් HCl හැදෙන්න ඕනේ ඉතිරි එකෙන්. එහෙනම්
තුලිත කරොත් මෙතෙන්ට 3ක් එනවා. මෙතෙන්ට 3යි මෙතෙන්ට 3යි. හරි H3PO3 හැදෙනවා. ওই ටික මතක තියාගන්න. කට පාඩම් කරන්න. වෙලාව අරගෙන හොඳට පාඩම් කරන්න. PCl5 එයාගේ ධන 5 ඔක්සිජන් අංකය. මොකද අෂ්ටක ඉක්මවන්න පුළුවන් PCl5 කියලා කෙනෙක් ඉන්නවා. එයා ජලය 4ක් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා H3PO4 කියලා එකක්. H3PO4 ධන 5 ඔක්සිජන් අංකය තියෙන. එහෙනම් ධන 5 ඔක්සිජන් අම්ලය හදන්නේ. එක HCl හදනවා. එහෙනම් මෙතෙන්ට 5ක් එන්න ඕන. එතකොට එහෙනම් PCl3 PCl5 හරි. ඊට පස්සේ ආසනික් නේද? එහෙනම් ආසනික් වලටත් පුළුවන් අර විදිහම ධන 3යි ධන 5යි දෙකම හදන්න. එහෙනම් ධන 3 එක්කෙනා ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා 3ක් H2O එක්ක ප්‍රතික්‍රියා කරලා එයාගේ ඔක්සිජන් අම්ලය කවුද? අර කලින් විදියමයි. මේ බලන්න මේ විදියම තමයි. H ලා 3යි. දැන් ආසනික් ඔක්සිජන් ලා 3යි. එහෙනම් මෙයාගේ ඔක්සිජන් අංකය කීයද? ධන 3යි. ධන ජලය 3ක්. ජලය 3ක්. හරි. දැන් අපි ඊළඟ එක්කෙනාට යමු. මෙන්න මෙයා ධන 3 එක්කෙනා. ධන 5 එක්කෙනාගෙන් හදමු. ධන 5. එහෙනම් ACl5 මේ ධන 5 ඔක්සි මේ ක්ලෝරයිඩ් ධන 5 ක්ලෝරයිඩ් ජලයට දාපුවම මෙතන 4යි H2O 3යි නෙමෙයි 4යි H2O හැදෙනවා H3 අර කලින් එක්කෙනා වගේමයි AS ඔක්සිජන් 4යි ධන 5යි ධන 5 ඔක්සි අම්ලය ධන HCl මෙතන HCl 5යි ඊළඟට හරි ආසනික කතා කරා ඊළඟ ඉන්න දෙන්න චුට්ටක් වැදගත් දෙන්නෙක් ඊළඟ අපි මේ පස්වෙනි කාණ්ඩේ ක්ලෝරයිඩ් ජල විච්ඡේදනය කියන්නේ ගොඩක්ම වැදගත් දේවල් ඒකෙන් ටිකක් වැදගත් පරීක්ෂණාත්මක තත්ත්වයට එන ප්‍රශ්න වලට බර වෙන කොටස තමයි දැන් ඊළඟ දෙන්නගේ ක්ලෝරයිඩ් ජල විච්ඡේදනය. එතකොට මෙන්න මේ විදිහට බලන්න ඇන්ටිමනීගේ ක්ලෝරයිඩ් එක ධන 3 එක්කෙනා කතා කරන්නේ අපි. එයාගේ ධන 5 එක්කෙනා ගැන කතා කරන්නේ ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා මෙහෙම තනි ඊතලයක් නෙමෙයි ද්විත්ව ඊතලයක් දානවනේ දෙපැත්තටම යන්න පුළුවන්. ප්‍රතික්‍රියාවක වලින් ඵල හැදෙන්න පුළුවන් ඵල වලින් ප්‍රතික්‍රියාවක් හැදෙන්න පුළුවන්. හැදෙනවා සුදු පාට අවක්ෂේපයක්. මේක හොඳට මතක තියාගන්න SbOCl එක HCl දෙකක් හදනවා. එහෙනම් මෙයාගේ නම මෙයා සුදු පාට අවක්ෂේපයක් සුදු පාටයි එයා මෙයාගේ නම තමයි ඇන්ටිමනී ඔක්සික්ලෝරයිඩ් ධන 3 එක්කෙනා හදන්න. එහෙනම් සුදු පාට අවක්ෂේපයක් ක්ලෝරයිඩයක් ජලයට දානකොට සුදු පාට අවක්ෂේපයක් හැදුණා කියලා කිව්වොත් ඔයාට මෙන්න මෙයාව මතක තියාගන්න පුළුවන්. ඒ වගේම අනිත් එක්කෙනාත් එහෙමයි බිස්මත්ගේ ධන 3 එක්කෙනා හදන්නේ මෙන්න මෙහෙම ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා අර වගේමයි එයා හදනවා BiOCl එයත් සුදු පාට අවක්ෂේපයක්. ධන 2ක් HCl ඒ සමීකරණ දෙක ටිකක් එකට යන්නේ මේ මෙන්න මේ දෙන්න වැදගත්. මේ දෙන්න එහෙනම් මතක තියාගන්න ජලය දැමූ විට මොන හරි ක්ලෝරයිඩ් දෙකක් සුදු පාට අවක්ෂේප හදනවා කිව්වොත් මෙන්න මේ දෙන්න තමයි. මේගොල්ලන්ට අම්ල දානකොට මොකද වෙන්නේ? අම්ල දානකොට බලන්න මේක සමතුලිතයක් විදිහට ගත්තොත් අම්ල දානකොට මේ පැත්ත වැඩි වෙනවා. ඊටන් ලේචට් ලියන මූලධර්මය අනුව මොකද වෙන්නේ? මේ පැත්ත වැඩි වෙනකොට ඒකට කැමති නැහැනේ මේක සමතුලිතයක් නේ මේ ද්විත්ව ඊතලයෙන් පෙන්වන්නේ සමතුලිතයක් කියලානේ. දෙපැත්තෙම සංයෝගය ඉන්නවා. එහෙනම් ඒක මේ පැත්තට එනවා. ඒ කියන්නේ සුදු පාට අවක්ෂේපයේ දිය වෙවි ප්‍රතික්‍රියාව අනිත් පැත්තට ගමන් කරනවා. එහෙනම් මෙයාගෙත් වෙන්නේ ඒකම තමයි. එහෙනම් ප්‍රතික්‍රියාව පසුනැඹුරු වෙනවා. අවක්ෂේපයේ දිය වෙලා එනවා අම්ල දැම්මොත්. එහෙනම් ජලය දානකොට සුදු පාට අවක්ෂේපයක් ලැබී අම්ල දානකොට නැවතත් ඒ අවක්ෂේපයේ දිය වී යයි කියලා කිව්වොත් ඔයාට හිතන්න පොයින්ට් එකක් තියෙනව නේද එනම් මෙතනත්. එහෙනම් මේ පොයින්ට් එකත් හිතන්න වෙනවා. හොඳයි. දැන් අපි ගොඩක් වැදගත් කතාවක් කතා කරේ. මොකද නයිට්‍රජන් ගැන කතා කරා, ෆොස්ෆරස් ගැන කතා කරා. ඊළඟට එයාලගේ ව්‍යුහ ගැන කතා කරා. ඊළඟට අපි කතා කරා NCl3 සංශ්ලේෂණය ගැන ගොඩක්ම වැදගත්. ඊළඟට පස්වෙනි කාණ්ඩයේ ක්ලෝරයිඩ් ජල විච්ඡේදනය කතා කරා. ගොඩක්ම වැදගත් කතා ටිකක් තමයි අපි කතා කරේ. ඔයාට කරන්න තියෙන්නේ ඔය ටික හොඳට පාඩම් කරගන්න එක. හොඳට කටපාඩම් කරලා තියාගත්තොත් ඔයාට මේක අමාරු වෙන්නේ නැහැ. හොඳයි. මෙතනින් මේ වීඩියෝ පාඩම ඉවරයි.